Dear friends, I'm Jayatissa මිත්‍රවරුනි. ගත වූ පාඩම් ගැන මම අද කිසිම දෙයක් මතක් කරන්නේ නැතුව අලුත්ම වාක්‍ය ක්‍රමයකට යනවා. මොකද අපි මුලදීම ඉගෙනගත්ත එකයි ද එකයි සම්බන්ධයෙන් වාක්‍ය හැදෙන ක්‍රම දෙකක් තියෙනවා. පොඩි වෙනසක් ඒ දෙකේ. ඒ දෙක පැහැදිලි කරන්නම් දැනට. දැන් අපි මෙහෙම කිව්වොතින් මම කියනවා ගෙදර තියෙන්නේ පාර ළඟ කියලා මම කියන්නේ ගෙදර ගැන කියන්ට ගිහිල්ලාද පාර ගැන කියන්ට ගිහිල්ලාද? ගෙදර තියෙන්නේ පාර ළඟ. අපි ගෙදර ගැන එතන කියන්නේ. The house is near the road. තව කෙනෙක් කියනවා පාර ළඟ ගයක් තියෙනවා. අපි ඒ වාක්‍යය කියන්නේ ගෙදර ගැන කියන්ට ගිහිල්ලාද පාර ගැන කියන්ට ගිහිල්ලාද? පාර ළඟ ගයක් තියෙනවා. පාර ගැන කියන්නේ ගේ දෙවෙනි කාරණේ. එතකොට අපිට කියන්න පුළුවන් තමයි a house is near the road කියලා. නමුත් ඉංග්‍රීසි විවහාරයේ ඒක එහෙම නෙමෙයි කියවෙන්න ඕනේ. අපි ඒක කියනකොට මම වාක්‍ය කියලා පැහැදිලි කරන්නම්. There is a house near the road. පාර ළඟ ගයක් තියෙනවා. There is a house. මෙතන මේ there කියපු වචනෙට තේරුමක් දෙන්න යන්න එපා. there කියන එකට තේරුමක් තියෙනවා වාක්‍යයක අගට ආපුවාම. I am going there. මම යන්නේ හේ. My house is there. මයි ගෙදර තියෙන්නේ අර හේ. Go there. එහේ යන්න. මේ there තමයි මම මේ කිව්වේ there is a house near the road කියලා. එතකොට there උදව්වක් කරගන්න ගත්තා. is එක තියෙනවා කිව්වා house near the road. පාර ළඟ ගයක් තියෙනවා. දැන් අපි බලමු ආපහු වෙනම් the house is near the road. ගෙදර තියෙන්නේ පාර ළඟ. there is a house near the road. පාර ළඟ ගයක් තියෙනවා. අපි මේක බහු අර්ථ වලට යන්න දැන්. the houses are near the road. ගෙවල් තියෙන්නේ පාර ළඟ. දෙයා වෙනස් වෙන්නේ බහු අර්ථයට ගියාම is ආවුණා there are houses near the road. ගෙවල් තියෙනවා පාර ළඟ. there are houses near the road. පාර ළඟ ගෙවල් තියෙනවා. තවත් අපි ගමු එහෙනම් වාක්‍යයක් පැහැදිලි වෙන්න. විභාගයේ තියෙන්නේ මේ මාසේ. The exam is in this month. මේ මාසේ විභාගයක් තියෙනවා. There is an exam in this month. බහු අර්ථ වලට යන විභාග ගැන කියන්න කිව්ලා. විභාග තියෙන්නේ මේ මාසේ. The exams are in this month. අවිනිශ්චිතාර්ථයෙන් කියමු මේ මාසේ විභාග තියෙනවා. There are exams in this month. තවත් වාක්‍යයක් මම කියන්නම්. වාහනේ තියෙන්නේ පාරේ. The vehicle is on the road. පාරේ on the road. බය නැතුව කියන්න. ඒක පාර උඩ කියලා එහෙම තීරම දෙන්න ගිහිල්ලා ඔළුව සැක පහල කරගෙන බලන්න එපා. on the road. පාරේ වාහනයක් තියෙනවා. there is a vehicle on the road. වාහන තියෙන්නේ පාරේ. the vehicles are on the road. පාරේ වාහන තියෙනවා. there are vehicles on the road. දැන් අපිට ඕක පුළුවන් අර කලින් ඉගෙන ගත්ත දේ වෙනස් කරන්න. there is not a vehicle on the road. is there a vehicle on the road? isn't there a vehicle on the road? පාරේ වාහනයක් ඇත. පාරේ වාහනයක් නැත. පාරේ වාහනයක් තියෙනවද? පාරේ වාහනයක් නැද්ද? the vehicle is on the road. the vehicle is not on the road. is the vehicle on the road? isn't the vehicle on the road? වාහනේ තියෙන්නේ පාරේ. වාහනේ පාරේ නෑ. වාහනේ පාරේ තියෙනවද? වාහනේ පාරේ නැද්ද? අපි බහුවෙක්කටත් යන් එහෙම. අපි කියමු මගියෝ ඉන්නවා බස් එකේ. The passengers are on the bus. The passengers are not on the bus. Are the passengers on the bus? Aren't the passengers on the bus? මගියෝ බසේ සිටි. මගියෝ බසේ නැත. මගියෝ බසේ සිටීද?
මගියෝ බසේ නැද්ද? There are passengers on the bus. There aren't passengers on the bus. Are there passengers on the bus? Aren't there passengers on the bus? බස් එකේ මගියෝ සිටි, බස් එකේ මගියෝ නැත, බස් එකේ මගියෝ සිටීද, බස් එකේ මගියෝ නැද්ද? එතෙන්දි තේරුම් ගන්නට අපිට මේ දෙය කියන එක අර කලින් වෙලාව ගැන කියන්න ගිහිල්ලා ඉට් එකට අපිට තේරුමක් නැති වුණා වාගේ දෙයක් කියන එකටත් එතන තේරුමක් උනේ නැහැ. දැන් අපිට පුළුවන් මම මේ ඉගෙනගත්ත වාක්‍ය රටාවත් කලින් වාක්‍ය රටාවලුත් එකට එකතු කරලා වාක්‍ය ගණනාවක් නිකන් තමන්ගේ පෙළ ගැහිම දැනෙන්න කියන්නම් බලන්න. මම කියනවා වාක්‍යයෙන් the players are in the ground. They are the best players of the year. They are getting ready to play a match. The ground is near the main road. There are a lot of match lovers in the ground. They are in the stadium. They are waiting to see the match. The sky is black. It is about 9 o'clock. It is going to rain. අපි කියමු බලන්න මෙහෙම. It is going to rain. එතන ඉට් එකට මම තේරුමක් දුන්නේ අර වෙලාව කියන්න ගියා වාගේ. අපි ඉට් එක ගන්නවා ඒ වාගේ පැහැදිලි කරන්න මම මෙතෙන්දී දුර ගැන කියන්න, ගුණාගුණ කියන්න අපි ඉට් එක භාවිතා කරනවා. අපි කිව්වොත් දුර ගැන කියන්න ගිහිල්ලා මෙතන ඉඳලා ටවුමට කිලෝමීටරයක් තියෙනවා කියලා. It is 1 kilometer to the town from here. නුවර ඉඳලා කොළඹට කිලෝමීටර 112ක් පමණ තියෙනවා. It is about 112 kilometers to Colombo from Kandy. 112. දැන් කරුවලයි. It is dark. නුවරඑළිය සීතලයි. It's cold in නුවරඑළිය. කොළඹ රස්නේ. It is hot in Colombo. මේ සේරම කිව්වේ ඉට් එකකින්. අපි කොත් it is not hot in Colombo these days. මේ දවස්වල කොළඹ රස්නේ නෑ. It is not cold in Kandy during January and February. ජනවාරි පෙබරවාරි කාලේ නුවර සීතල නෑ. දැන් මේ වාක්‍ය සේරමත් එක්ක මම සංක්ෂිප්තයක් ගන්නම්. THER දෙයා අර්ථ විරහිතව යොදන්ට අපි පාඩම අවිනිශ්චිතයක් තියෙන්නේ කියන්න ප්‍රකාශ කළා. ඉට් එක භාවිතා කළා කාලය, දුර, ගුණාගුණ ගැන කියන්ට. දැන් මේ සේරම එකතු කරලා අපි ඇත්තටම කතා කරන්න පුළුවන්. මෙතෙන්ට තව අවශ්‍යයි වචන කීපයක් මේ කාලෙදී එකතු වෙන්න තියෙන what, where, who මෙන්න මේ වාගේ ප්‍රශ්නයාංග වන පද. දැන් මම කියනවා are you doing anything now? ඔබ දැන් මොන හරි කරද ඉන්නේ? Yes, I am doing something. ඔව් මං යමක් කර ඉන්නවා. Are you doing කියලා දැන් මම what are you doing? මොනවද ඔබ කර ඉන්නේ? I'm writing a long letter. I'm දිග ලියුමක් ලියමින් ඉන්නවා. තව මම එකතු කරනවා why are you writing that letter? ඇයි ඔබ ලියුම ලියමින් ඉන්නේ? I think I am writing that letter to a friend to tell him about my present life. මම එක ලියමින් ඉන්නවා යාළුවෙකුට මගේ වර්තමාන ජීවිතය ගැන ඔහුට කියන්න. තව එකක් මම කියනවා. අහනවා එතකොට ඔහු කොහේ ඉඳලාද කියලා අහනවා. Where is he from? ඔහු කොහේ ඉඳලාද? ඔහු කොළඹ ඉඳලා. He is from Colombo. ඇයි ඔහු මෙහි? Why is he here? ඔහු මගේ දෙමව්පියෝ වෙනකන් ඉන්නවා. Is waiting for my
parents. තේරුම් ගන්න wait කියන වචනේත් එක්ක FOR එකතු වුනහම බලාපොරොත්තුෙන් ඉන්නවා කියන තේරුම ගෙනත් දෙනවා. මම ප්‍රතිඵල එනකන් ඉන්නේ. I'm waiting for the results. ඔවුන් අපි එනකන් ඉන්නවා. They are waiting for us. ගොවියෝ වැස්සෙනකන් ඉන්නවා. Farmers are waiting for rain. මේ ඉංග්‍රීසි භාෂාවෙන් මේ වචන දෙකක් එකතු වෙලා බොහෝ වෙලාවට විවහාරෙදී කතා කරන ඉංග්‍රීසි සමීප දේ බොහෝ හැදෙනවා. අපි කමු look for, look at. දැන් මේ වචන දෙකේදී අපි කිව්වොත් look at කියලා යමක් දිහා බලනවා. මම බලාන ඉන්නේ අර ගහ දිහා. I'm looking at that tree. ඒ කට්ටිය බලා ඉන්නේ අපි දිහා. They are looking at us. ඔබ මොකක් දිහාද බලා ඉන්නේ? What are you looking at? මම බලා ඉන්නේ ඔය කට්ටිය ගෙදර දිහා. I'm looking at your house. Look at. Look for. Look for කියලා වොත් හොයනවා. මම මගේ පෑන හොයමින් ඉන්නවා. I'm looking for my pen. What is he looking for? He's looking for a number. What are they looking for? They are looking for you. හොයමින් ඉන්නවා. මේ යෙදුම් කණහීම තුලින් සමීප වෙනවා. පොතක කියවනවට වඩා කරුලෑල්ලකින් මං කියනවට වඩා ඔබේ සවන මගේ කටහඬත් එක්ක බොදවීම තුල මේවා මතකේ ලියනවට වඩා පදංව ලැබෙනවා. ඒ නිසා බොහෝ විට අහුම්කන් දීම තමන්ගේම කටහඬින් සරල ඉංග්‍රීසි හරි කමන්නේ හයියෙන් කියවන්න තමන්ගේ කටහඬ තමන්ට ඇහෙන්න. ඉස්සර ස්කෝල් වල තිබ්බ රීඩින් කියලා පීරියඩ් එකක්. අපි දන්නවා අපිට ලොකු පිටුහලක් වුණා ඉංග්‍රීසි බය නැතුව උච්චාරණය කරන්න. ඒ නිසා හයියෙන් කියවීම, අහුම්කන් දීම, ඉංග්‍රීසි කතනය, ඉංග්‍රීසි ඇසුර ඉක්මන් කරන දෙයක් කියන එක මතක තියාගෙන අපි නැවත හමු වනතුරු I wish you a successful tomorrow.